අයිබෝන් බරුනේ හොඳයි අද දිනේදී අපි රූපවාහිනී ජාතික පාසලේ දේශපාලන විද්‍යාව පාඩම තුලින් සාකච්ඡා කරන්නේ 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව පිළිබඳව විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම විකාශනය තුළ ඊටම වැදගත් සම්දිස්ථානයක් වන 72 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හා ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව අද දිනය තුළ අපි සාකච්ඡා කරනවා. දරුවනේ අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්නට පෙර අපි මේ මාතෘකාව නැත්නම් මේ ආණ්ඩු ක්‍රමයට අදාළ මාතෘකාව අපි කොටස් වශයෙන් වෙන් කර ගැනීම අපේ අධ්‍යයනය පහසු කරන්නට හේතු වෙනවා. මේ අනුව අපි පළවෙනියටම සාකච්ඡා කළ යුත්තේ 1972 ව්‍යවස්ථාව බිහිවීමේ පසුබිම පිළිබඳවයි. ඒක අපිට ඉතාම වැදගත් වෙනවා මොකද හේතුව 1972 ව්‍යවස්ථාව කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශජ ව්‍යවස්ථාව. ඔබ දන්නවා වර්ෂ 1833 කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ තුලින් බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කරපු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගමන ක්‍රමානුකූල විකාශනයකට ලක් වෙලා නිදහසෙන් පස්සේ වර්ධනය වෙද්දී අපි අපේම කියලා ව්‍යවස්ථාවක් හදාගත්ත පළවෙනි අවස්ථාව 1972 වර්ෂය. ඒ නිසා අපිට මේ ව්‍යවස්ථාව බිහිවීමේ පසුබිම වැදගත්. මොකද මෙතනදී මේක බිහි කරගත්තේ කොහොමද? මේක බිහි කර ගැනීමේදී තිබූ දුෂ්කරතාවයන් මොනවද කියන එක පිළිබඳව අපි යම් ප්‍රමාණයකට අධ්‍යයනය කළ යුතුයි. ඔබ දන්නවා 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවට පෙර ලංකාවේ තිබුණේ 1947 සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. මේ සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුලින් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරනු ලැබුවේ ඩොමීනියන් තත්වයක් කියන එක අපි සියලු දෙනා දන්නවා. ඒ කියන්නේ අර්ධ නිදහසක් කියන එක. වෙනත් ආකාරයකින් කියනවා නම් අපි බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් නිදහස් කරාට බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් කරලා තිබුණේ නැහැ. මේ නිසා සෝල්බරි ආණ්ඩු ක්‍රමය තුලින් ශ්‍රී ලංකාව තවදුරටත් නිදහසෙන් පස්සේ ඩොමීනියන් රාජ්‍යයක් බවට පරිවර්තනය කළාය කියන චෝදනාව සෝල්බරි ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙද්දී ලංකාවේ හිටපු වාමාංශිකයෝ සහ ස්වදේශිකත්වයේ අගයපු යම් ජන කොටස් විසින් විවිධ විවේචන එල්ල කරන්නට පටන් ගත්තා. මොකද හේතුව නිදහස ලබද්දී ශ්‍රී ලංකාවේ තියෙන්නේ සෝල්බරි ව්‍යවස්ථාව. ඒ සෝල්බරි ව්‍යවස්ථාව ගැලපුණේ නිදහස් ස්වෛරී රටකට නෙමෙයි. අපි කියනවා නම් නිදහස් ස්වෛරී රටකට නෙමෙයි ළමයි මේක ගැලපුණේ යම් මට්ටමකට නිදහස් නොවුණු රාජ්‍යයකට ගැලපෙන ඩොමීනියන් ව්‍යවස්ථාවක් තමයි මේ තුල තිබුණේ. ඒ නිසා ශ්‍රී ලංකාව තවදුරටත් බ්‍රිතාන්‍ය කිරීටයත් එක්ක ව්‍යවස්ථානුකූල සම්බන්ධතා පවත්වන මට්ටමට පත් කරලා තිබුණා. මේ අර්ථය අපි ගත්තොත් එහෙම මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ අවසන් අභියාචනාධිකරණය බ්‍රිතාන්‍ය රාජාධිකරණය බවට පත් කරලා තිබුණා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා එංගලන්ත රැජින බවට පත් කරලා තිබුණා. ශ්‍රී ලංකාව ඉල්ලා සිටින්නේ නම් ශ්‍රී ලංකාව වෙනුවෙන් නීති පනවන්නට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට අවකාශය තිබුණා. ඊට පස්සේ තව ගත්තොත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු දිවුරුම් දෙන්නට ඕන රැජිනට පක්ෂපාතී වන බවට මෙන්න මේ වගේ දේවල් කිසිසේත්ම නිදහස් ස්වෛරී ස්වාධීන රාජ්‍යයකට ගැලපුණේ නැහැ. ඒ නිසා ලංකාවේ හිටපු වාමාංශිකයෝ සහ ස්වදේශිකත්වයේ අගයන ජන කොටස් මේ සෝල්බරි ව්‍යවස්ථාව නිදහසෙන් පස්සේ ඊටම දැඩි ලෙස විවේචනය කරන්නට පටන් ගත්තා. මේකට බලපාපු ප්‍රධානම සාධකය තමයි 1951 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිහිවීම. එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වෙච්ච SWRD බණ්ඩාරනායක මහත්මයා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කරා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ දේශපාලන ගමන් මඟ තීරණය කරේ ස්වදේශිකත්වය මුල් කරගෙන. විශේෂයෙන් ඔබ දන්නවා 56 වෙනකොට සංඝ වේද ගොවි ගුරු කම්කරු කියන පංචමහා බලවේග එකතු කරමින් බණ්ඩාරනායක මහත්මයා ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ එදා ආණ්ඩු බලය ලබා ගැනීමට කටයුතු කළා. ඒතර මෙන්න මේ පිරිස අර සාම්ප්‍රදායික අධිරාජ්‍යවාදයට යම් කිසි මට්ටමකට අධිරාජ්‍ය ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ආකල්ප වලින් පෝෂණය ලැබපු කණ්ඩායමට වඩා යම් මට්ටමකට මේගොල්ලෝ වෙනස්. මොකද මේගොල්ලෝ කිව්වේ ස්වදේශිකත්වයේ පිළිබඳවයි ඔවුන් වැඩිපුර කතා කරේ. ඒ නිසා ඔවුන්ගේ ආකල්ප මේ ඔවුන් විසින් ඇති කරපු සමාජ ආකල්ප තුල සමාජය තුලින්ද නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පිළිබඳ කතිකාවන් ඉස්මතු වෙන්නට පටන් ගත්තා. විශේෂයෙන්ම මේ වෙන විට ලංකාවේ ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වෙලා තිබුණු වාමාංශික ව්‍යාපාරයේ නායකයෝ පවා මේ තත්ත්වය යම් කිසි මට්ටමකට විවේචනය කරා. නිදහසෙන් පස්සෙත් අපි මෙවැනි තත්ත්වයක් පවත්වාගෙන යාම කිසිසේත්ම අනුචිතයි කියන එක උන් කිව්වා. මෙන්න මේ තත්ත්වය තුළ 1956 දී SWRD බණ්ඩාරනායක මහත්මයා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ බලයට පත්වීමත් සමග ඔවුන්
තීරණය කරනවා මේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි කියලා. සෝල්බරි ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි. දේශීයත්වයට ගැළපෙන ආකාරයට සංශෝධනයන් කළ යුතුයි කියන මතය ආවා. නමුත් මේ දේවල් බණ්ඩාරනායක මහත්මයා මේ සඳහා කමිටුවක් පවාපත් කළා. නමුත් 1959 බණ්ඩාරනායක ඝාතනයත් එක්ක මේ සිදුවීම් යම් කිසි මට්ටමකට යටපත් වීමක් දක්නට ලැබුණා. ඒ විතරක් නෙමේ දරුවනේ, එතනින් පස්සේ අපි ගත්තොත් එහෙම 1965 දී ඩඩ්ලි සේනානායක මහත්මයා එක්සත් ජාතික පක්ෂයෙන් බලයට පත්වෙච්ච ඩඩ්ලි සේනානායක මහත්මයාගේ හත්වුලේ ආණ්ඩුවත් ශ්‍රී ලංකාවේ මේ සෝල්බරි ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට උත්සාහ කරා. විශේෂයෙන් කිරීටයෙන් මුදවලා ශ්‍රී ලංකාව සමූහ ආණ්ඩුවක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය උන්ද අවධාරණය කරා. නමුත් මේ කිසිදු අවස්ථාවක කිසිදු ආණ්ඩුවකට පාර්ලිමේන්තුවේ 3/2ක බලයක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ කාර්යයන් යම්කිසි මට්ටමකට අසාර්ථක වීමක් දක්නට ලැබුණා. නමුත් 1970 වෙනකොට ලංකාවේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය මීට වඩා පුංචි වෙනසකට භාජනය වෙනවා. ඒකට හේතුව 1970 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණු සන්ධානය 70 මැතිවරණයේදී බලයට පත්වීම. සමගි පෙරමුණු සන්ධානයේ ඊටාම පැහැදිලිව මැතිවරණයට පෙර සිටම ජනතාවගෙන් ඉල්ලුවා අපිට දෙන්න වරමක් මේ සෝල්බරි ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා, සෝල්බරි ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා. හැබැයි මීට පෙර ඉඳලා කිව්වේ සෝල්බරි ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි කියලා. නමුත් 70 වෙනකොට අලුත් මතයක් ගේනවා නෑ අපි සෝල්බරි ව්‍යවස්ථාව සංශෝධනය කරනවට වඩා සුදුසුයි නව ව්‍යවස්ථාවක් ගේන එක. මොකද හේතුව මේ වන විට සෝල්බරි ව්‍යවස්ථාවේ තිබුණු ඇතැම් විධිවිධාන සෝල්බරි ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පාර්ලිමේන්තුවේ 3/2න් පුළුවන් කියලා සෝල්බරි ව්‍යවස්ථාව තුල තියෙනවා. නමුත් සමහර තැන්වලදී විශේෂයෙන් 29 දෙක වගන්තිය වගේ වගන්ති 3/2න් වත් සංශෝධනය කළ නොහැකි බවට ඇතැම් නීතිමය තර්ක තිබුණා. 3/2න් වත් සංශෝධනය කරන්න බෑ. මොකද ඉන්දියාවට නිදහස ලබා දෙද්දී ඉංග්‍රීසින් විසින් අනුගමනය කරපු ක්‍රියාපිළිවෙත නෙමෙයි ලංකාවට අනුගමනය කරලා තිබුණේ. ඒ නිසා ඇතැම් විධිවිධාන පාර්ලිමේන්තුවේ 3/2කින් වත් සංශෝධනය කරන්න බැරි බවට ඇතමුන්ගේ තර්කය වුණා. විශේෂයෙන් 1964 දී බ්‍රිතාන්‍ය රාජාධිකරණය ලබා දුන්න තීන්දුවකදීද මේ සම්බන්ධයෙන් යම් අදහස් පළ වෙලා තිබුණා. ඒ නිසා සෝල්බරි ව්‍යවස්ථාවට අත තියනවට වඩා හොඳයි නව ව්‍යවස්ථාවක් ගෙන එක කියන එක පිළිබඳව යම් කතිකාවන් ඉස්මතු වෙන්නට පටන් ගත්තා. මෙන්න 1970 මැතිවරණයට ඉදිරිපත් වුණ සමගි පෙරමුණු සන්ධානය ඊටම පැහැදිලිව ඔවුන් ජනතාව ඉදිරියට ගිහිල්ලා කියනවා තමුන්නාන්සේලාගෙන් බලයටපත් වෙන මේ රටේ පාර්ලිමේන්තු නියෝජිතයින්ට නව ව්‍යවස්ථාවක් පැනවීමේ බලය ලබා දෙන්න කියන ඉල්ලීම කළා. ජනතාවගේ ඡන්දයෙන් තේරීපත් වන ජනතා නියෝජිතයින්ට නව ව්‍යවස්ථාවක් පැනවීමේ බලය ලබා දෙන්න. මොකද සාමාන්‍යයෙන් විශේෂයෙන් ඔවුන් කිව්වේ මේ මැතිවරණයේදී ඔබ විසින් පත් කරගන්නා මන්ත්‍රීන් හට අප රටට නව ව්‍යවස්ථාවක් සකස් කොට සම්මත කර ක්‍රියාත්මක කළ හැකි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස ක්‍රියා කිරීමට වරමක් ඔබේ ඡන්දයෙන් පවරන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. මේ තත්ත්වය තුළ මොකද සාමාන්‍යයෙන් ඔබ දන්නවා සෝල්බරි දැන් අපි ලංකාවේ ආණ්ඩුක්‍රම ඉතිහාසය ගත්තොත් කෝල්බ්‍රූක් වෙනුවට ක්‍රූ මැකලම් වෙනවා. ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රමයේ කෝල්බ්‍රූක් ව්‍යවස්ථාදායකයේ සම්මත වෙනවා. මැනින් එක මැකලම් එකේ සම්මත වෙනවා. මැනින් ඩෙවන්ෂියර් එක මැනින් එකේ සම්මත වෙනවා. ඩොනමෝර් එක මැනින් ඩෙවන්ෂියර් ව්‍යවස්ථාදායකයේ සම්මත වෙනවා. ඊට පස්සේ සෝල්බරි එක ඩොනමෝර් ව්‍යවස්ථාදායකයේ සම්මත වෙනවා. නමුත් 72 සෝල්බරි පාර්ලිමේන්තුවේ සම්මත වුණේ නැහැ. ඒකට හේතුව ජනතාවගෙන් වරම ගත්තට පස්සේ සමගි පෙරමුණු සන්ධානයේ එදා 3/2ක බලයක් ලබා ගත්තා. නිදහස් ලංකාවේ පළවෙනි වතාවට. මේ 3/2 බලය මිනිස්සු ලබා දුන්නේ මොකටද උන්ට? නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවන්න. මොකද ඔවුන් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පැහැදිලිව ඉල්ලා සිටියේ කුමක්ද? අපිට නව ව්‍යවස්ථාවක් බිහි කිරීමේ බලය දෙන්න කියන දේ තමයි ඔවුන් ඉල්ලා සිටියේ. නව ව්‍යවස්ථාවක්. එහෙනම් ජනතාව ඡන්දෙ දීලා තියෙන මොකටද උන්ට? නව ව්‍යවස්ථාවක් බිහි කිරීමට. ඒ නිසා ඔවුන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස රැස් වෙලා ශ්‍රී ලංකාවට ගැලපෙන නව ව්‍යවස්ථාවක් නිර්මාණය කරා. මේක මූලිකත්වයේ කොලින් ආර්ද සිල්වා වගේ මේ රටේ හිටපු උගත් නීතිවේදීන් විසින් ගත්තා. නමුත් එක්සත් ජාතික පක්ෂය මේ ව්‍යවස්ථාව සම්පාදනයේදී මූලික වශයෙන් සම්බන්ධ වීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ව්‍යවස්ථාව නිර්මාණය වන තැනදීම යම් අර්බුදයන් දක්නට ලැබුණා. මේ සියලු තත්ත්වයන් තුළ ඒ වගේම උතුරෙන් පත් වෙලා ආපු දෙමළ නියෝජිතයොත් මේ ව්‍යවස්ථාවට එකඟ වෙන්නේ නැහැ. මොකද හේතුව මේ ව්‍යවස්ථාව තුළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට නිල වශයෙන් පිළිගැනීමක් මෙන්ම ඒකීය රාජ්‍ය සංකල්පය නිදහසෙන් පස්සේ ලංකාවක ශ්‍රී ලංකාව ඒකීයයි කියලා කියපු පළවෙනි ව්‍යවස්ථාව බවට 72 ව්‍යවස්ථාව පත් වෙනවා. මොකද මේ වෙද්දී දෙමළ නායකයෝ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා හිටියේ ෆෙඩරල් විසඳුමක් අපේක්ෂාවෙන් මිසක් ඒකීය රාජ්‍යයක් සම්බන්ධයෙන් නෙමෙයි. මෙන්න මේ සියලු තත්වයන් තුළ
1972 මැයි 22 මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් සම්පාදනය කරන ලද ව්‍යවස්ථාව 72 මැයි 22 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමක් දක්නට ලැබුණා. එය අපි හඳුන්වනවා පළවෙනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා. එහෙනම් 1972 වර්ෂය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වර්ධන ඉතිහාසයේම වැදගත් සන්ධිස්ථානයක්. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය සමග පැවති බැඳියාවෙන් මුදවලා බ්‍රිතාන්‍ය සමග තිබ්බ ව්‍යවස්ථානුකූල බැඳියාවෙන් මුදවලා 1833 සිට තිබ්බ රාජාණ්ඩු පාලනයෙන් මුදවලා ලංකාව තුළ ව්‍යවස්ථානුකූල බ්‍රිතාන්‍ය රැජින මුල් කරගත්ත තිබ්බ පාලනයෙන් මුදවලා ශ්‍රී ලංකාව පළවෙනි වතාවට නිදහස් ස්වෛරී ස්වාධීන ජනරජයක් බවට පත් කිරීම 1972 දී සිද්ධ වුණා. මේ අනුව 1972 වර්ෂයේ ශ්‍රී ලංකා ව්‍යවස්ථා වර්ධන ඉතිහාසයේ ඊටම වැදගත් වෙනවා. හේතුව අපේ බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් සම්පූර්ණයෙන්ම මිදිච්ච මොහොත බ්‍රිතාන්‍ය සමග තිබ්බ සියලු ව්‍යවස්ථාමය බැඳීම් අහෝසි කරලා අපේ රටේ ජනතාවගෙන් බලය අරගෙන අපිම ව්‍යවස්ථාවක් හදාගත්ත පළවෙනි අවස්ථාව බවට මේකපත් වෙනවා. ඒ නිසා මේක ඊටාම අපිට වැදගත්. මේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පැහැදිලිව කියලා තියෙනවා ශ්‍රී ලංකා වාසී වූ අපේ ජනතාව කෙරෙන්ම ලබා ගන්නා බලයත් අධිකාරයක් ඇත්තා වූද ශ්‍රී ලංකාවේ මුඛ්‍ය නීතිය බවට පත්වන්නා වූද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවම්ම කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව තියෙනවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඉතා ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ මෙන්ම යම් යම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලක්ෂණක් දක්නට ලැබුණ ඒ සියලු දේවල් පිළිබඳ මෙතනින් පසු අපි සාකච්ඡා කරනවා. එහෙනම් මේ කියපු කරුණු වල සාරාංශය අපි යලිත් ගත්තොත් අපිට ඊටාම වැදගත් වන කාරණා කීපයක් මේ මූලික පැහැදිලි කිරීමේදී සිද්ධ වුණා. එකක් තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් විසින්. ඒ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට බලය දෙන්නේ මේ රටේ ජනතාව. විශේෂයෙන්ම මේ ව්‍යවස්ථාව තුළින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමක්ද දක්නට ලැබුණා. එහෙනම් මෙතනින් පසු අපි මේ ආණ්ඩුක්‍රමයේ මූලික ලක්ෂණ පිළිබඳව අපි අවධානය යොමු කරමු. බිහිවීමේ පසුබිම පිළිබඳ මෙතනින් කතා කරලා අවසන් කරමු. 1972 ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ අපි එකින් එක ගත්තොත් පළවෙනි ලක්ෂණය කැබිනට් ආදර්ශීය ආණ්ඩුක්‍රමයක් වීම. ඔබ දන්නවා ආණ්ඩුවක ආයතන තුනක් තියෙනවා. ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ කියලා. ඒ ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ කියන ආයතන තුනෙන් විධායකයේ ක්‍රියාකාරීත්වය මත ලෝකේ තියෙන ආණ්ඩු අපි කොටස් දෙකකට බෙදනවා. කැබිනට් ආණ්ඩු සහ ජනාධිපති ආණ්ඩු ලෙස. එතකොට දරුවෝ මේ සෝල්බරි ආණ්ඩු ක්‍රමය ලංකාවේ කැබිනට් ආණ්ඩු ක්‍රමයක්. ඒතර සෝල්බරි වගේම 72 ව්‍යවස්ථාවත් ලංකාවේ කැබිනට් ආණ්ඩු ක්‍රමයක්. කැබිනට් ක්‍රමය තමයි තවදුරටත් ඉදිරියට ගෙන ගියේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අගමැති සහ කැබිනට් මණ්ඩලයක් විසින් විධායක බලතල මෙහෙවන කැබිනට් ක්‍රමයක ලක්ෂණ 72 ව්‍යවස්ථාව තුළ දක්නට ලැබුණා. අපිට ඒකෙන් තේරෙන්නේ අපි බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් මිදුණට බ්‍රිතාන්‍ය ආභාසයෙන් මිදිලා නැහැ. බ්‍රිතාන්‍යයන්ගේ ආණ්ඩු ක්‍රමයම බ්‍රිතාන්‍යයන් විසින් එංගලන්තය තුළ පවත්වාගෙන යන ආණ්ඩු ක්‍රමයම අපි තවදුරටත් ලංකාව තුළ යම් මට්ටමකට ගෙන ගිහිල්ලා තියෙනවා. ඒ ව්‍යුහයෙන් අපිට මිදීමට හැකියාවක් ලැබිලා නැහැ. ඊළඟට විශේෂම ලක්ෂණය තමයි 72 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය සංකල්පයට ගරු කිරීම. ඊටාම විශේෂයි දරුවෝ. ඔබ දන්නවා 1947 සෝල්බරි ආණ්ඩු ක්‍රමය තුල පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය තිබුණේ නැහැ. ඔබට මතක ඇති පාර්ලිමේන්තුවේ නීති සම්පාදන බලයට අති විශාල සීමාවන් තිබුණ සෝල්බරි ආණ්ඩු ක්‍රමය තුලදී. හරි? පාර්ලිමේන්තුවේ නීති සම්පාදන බලයට අති විශාල සීමාවන් තිබුණා. ඔබට මතක ඇති 29 දෙක වගන්තිය. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ ප්‍රතිනිරීක්ෂණ බලයට යටත්ව පාර්ලිමේන්තුව නීති පැනවිය යුතු වුණා. මෙනවා සෝල්බරි පාර්ලිමේන්තුව අපි එක පැත්තකින් ගත්තොත් සලකන්නේ බැඳපු පාර්ලිමේන්තුවක්. ඒකට නිදහසේ රිසිසේ කටයුතු කරන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් ඔබ දන්නවා 1972 දී මේ තත්ත්වය ඊට වඩා වෙනස්. එක් පැත්තකින් ගත්තොත් එංගලන්ත ආණ්ඩු ක්‍රමය තුල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණය තමයි පාර්ලිමේන්තු ස්වාධීනත්වය එංගලන්තයේ තියෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන්නේ එංගලන්ත පාර්ලිමේන්තුවට කළ නොහැක්කේ ගැහණියෙක් පිරිමියෙක් කිරීමත් පිරිමියෙක් ගැහණියෙක් කිරීමත් විතරක් කියලා. ද ලොල්මේ නැමැති දේශපාලන විචාරකයා මේ පිළිබඳ කතා කරලා තියෙනවා. ඒක තේරුම එංගලන්ත පාර්ලිමේන්තුවට Tamanට අභිමත නීතියක් පනවන්න පුළුවන් කියලා. නමුත් ඉංග්‍රීසියෙන් අපිට දුන්න සෝල්බරි පාර්ලිමේන්තුවේ එහෙම නැහැ. සෝල්බරි පාර්ලිමේන්තුවේ විවිධාකාර වූ සීමාවන් තිබුණා. නමුත් 1972 ව්‍යවස්ථාව මෙතනදී පදනම් කරගන්නේ දරුවෝ සෝල්බරි පාර්ලිමේන්තුව තුල තිබ්බ තත්ත්වය නෙමෙයි එංගලන්ත පාර්ලිමේන්තුව තුල තියෙන තත්ත්වය. ඒ තමයි පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය සංකල්පය. නිසා 1972 ව්‍යවස්ථාවෙන්
ව්‍යවස්ථාදායකය වන ජාතික රාජ්‍ය සභාව ශ්‍රී ලංකා ජනරජය තුල තියෙන උත්තරීතර අසහාය ආයතනය බවට පත් කළා. නීති පැනවීමේදී එයාට කිසිදු සීමාවක් තිබුණේ නැහැ. අඩුම තරමේ 72 ජාතික රාජ්‍ය සභාව පනවන කිසිදු පනතක් කිසිදු අධිකරණයකවත් ප්‍රශ්න කරන්නට බැරි මට්ටමට පත් කරනු ලැබුවා. ඒ නිසා මෙන්න මේ තත්වයන් ඊටාම වැදගත් වෙනවා. ඊළඟට බලතල බෙදීමේ සංකල්පයට ගරු නොකිරීම. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිසේත්ම බලතල බෙදීමේ සංකල්පයට ගරු කළා නැහැ. ඒකට හේතුව මෙතනදී සිද්ධ වෙන්නේ ළමයි බලතල සංකේන්ද්‍රගත කිරීමේ සංකල්පයට ගරු කිරීම. ව්‍යවස්ථා දායකය වන ජාතික රාජ්‍ය සභාව තුල ත්‍රිවිධ බලතල සංකේන්ද්‍රගත කරලා තිබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවන පරිච්ඡේදයේ කියවන වගන්තියද පස්වන වගන්තියට අනුව ඔබට මතක ඇති ව්‍යවස්ථාව කියනවා ජාතික රාජ්‍ය සභාව ජනරජයේ උත්තරීතර ආයතනය වන්නේය. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාවට නංවන්නේද රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ජනාධිපති සහ අමාත්‍ය මණ්ඩලය තුලින් ක්‍රියාවට නංවන්නේද නීතිය අනුව ජාතික රාජ්‍ය සභාව විසින්ම ක්‍රියාත්මක කළ හැකි බලතල හා වරප්‍රසාද සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය නීතියෙන් ප්‍රතිෂ්ඨාපිත අධිකරණ සහ වෙනත් ආයතන මගින් ක්‍රියාවට නංවන්නේ ජාතික රාජ්‍ය සභාවයි කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවන පරිච්ඡේදයේ පස්වන වගන්තිය ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළා තියෙනවා. මේ සියලු තත්ත්වයන් තුල අපිට පැහැදිලි වෙන්නේ 1972 ව්‍යවස්ථාව තුල බලතල බෙදීමට වඩා බලතල සංකේන්ද්‍රගත කිරීමක් දක්නට ලැබෙනවා. මෙවැනි තත්ත්වයක් සෝවියට් දේශයේද දක්නට ලැබුණා. සෝවියට් දේශයේ ව්‍යවස්ථාදායකය වන සුප්‍රීම සෝවියට් සභාව තුල ත්‍රිවිධ බලය සංකේන්ද්‍රගත කිරීමක් දක්නට ලැබෙනවා. එවැනි තත්ත්වයක් 72 ව්‍යවස්ථාව තුලින් ලංකාවේ ඇති කළා. ඊළඟට ජනතා පරමාධිපත්‍ය පිළිගත්තා. ශ්‍රී ලංකාව සමූහ ආණ්ඩුවක් බවට පත් කළා. අපි සමූහ ආණ්ඩුවක් කියන්නේ මොකද්ද? යම් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින්ම ජනතාවගේ රාජ්‍යයේ පරමාධිපත්‍ය ව්‍යවස්ථාව තුලින්ම ජනතාවට බාර දීලා නම් ඒක සමූහ ආණ්ඩුවක්. රාජ්‍යයේ පරමාධිපත්‍ය ව්‍යවස්ථාව තුලින්ම ජනතාවට බාර දීලා නම් සමූහ ආණ්ඩුවක්. රජ කෙනෙකුට බාර දීලා නම් රාජ ආණ්ඩුවක්. ඒතර 72 ව්‍යවස්ථාව පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරේ පිහිටා ඇත්තේ අත්හැල නොහැක්කේ අන්සතු කළ නොහැක්කේ කියලා කියන මේ தত্ত্বය ඊටම වැදගත්. ඊළඟට ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්. නිදහසෙන් පස්සේ ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යයක් ලෙස දක්වපු පළවෙනි ව්‍යවස්ථාව 72 ව්‍යවස්ථාව. මොකද ඔබ දන්නවා ඒකීය රාජ්‍ය කියන සංකල්පය දැඩි ලෙස ලංකාවේ කතිකාවට ලක් වෙනවා. විශේෂයෙන්ම මේ ඒකීයයි කියන දේ අපි දන්නවා ඒකීයයි කියන්නේ රාජ්‍ය ස්වාධිපති බලය ක්‍රියාවට නංවන්නේ තනි මධ්‍යම ආණ්ඩුවකින්. ඒ නිසා මෙන්න මේ ඒකීයයි කියන මූලධර්මය 72 ව්‍යවස්ථාව ඊටාම පැහැදිලිව ඇති කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවන පරිච්ඡේදයේ දෙවන වගන්තිය කිව්වේ ශ්‍රී ලංකා ජනරජය ඒකීය ජනරජයකි කියලා. ඊළඟට විශේෂ ලක්ෂණය තමයි දරුවෝ ශ්‍රී ලංකාව ආගමික රාජ්‍යයක් ලෙස දක්වා තිබීම. ශ්‍රී ලංකාව ආගමික රාජ්‍යයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් ඊටාම පැහැදිලිව කියනවා ශ්‍රී ලංකාව බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානයේ පිරිනමන්නේ බුද්ධ ආගම සුරක්ෂිත කොටගෙන පවත්වාගෙන යාම ජනරජයේ වගකීම වන්නේ කියලා. ඒ වුණාට අනිත් ආගම් වලට නිසිතැන දෙනවා කියලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකාව ප්‍රමුඛ ස්ථානයේ පිරිනමන්නේ බුද්ධ ආගමටලු බුද්ධ ආගම සුරක්ෂිත කිරීම රාජ්‍යයේ වගකීමලු. මේ නිසා ශ්‍රී ලංකාව ආගමික රාජ්‍යයක් ලෙස දක්වා තියෙනවා. මේක 78 වර්තමාන ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදය තුල ඒ ආකාරයෙන්ම තියෙනවා. මේක ඇත්තට හොඳ ලක්ෂණයක් ලෙසම සලකන්න අමාරුයි. ඊළඟට සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස ව්‍යවස්ථාවෙන් පිළිගත්තා. ඔබ දන්නවා ලංකාවේ ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කරේ 1956 දී HWRD බණ්ඩාරනායක මහත්මයා 1956 අංක 33 දරන ස්වභාෂා පනත. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක සිංහල භාෂාව රාජ්‍ය භාෂාවක් කියලා පැහැදිලිව සඳහන් කරන්නේ 72 ව්‍යවස්ථාවෙන්. ඉතා පැහැදිලිව නිවැරදිව ඒක සඳහන් කළා තිබුණා. මෙතන තියෙන යම් දුර්වලතාවයක් තමයි දරුවෝ 72 ව්‍යවස්ථාව හදනකොට ඒකේ මූලිකත්වය ගත්තා කොලිනාර්ද සිල්වා මහත්මයා. නමුත් කොලිනාර්ද සිල්වා මහත්මයා 1956 බණ්ඩාරනායක මහත්මයා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනකොට පවත්වපු විවාදෙදී කොලිනාර්ද සිල්වා මහත්මයා කියනවා භාෂා දෙකක් නම් තනි රටක් තියේවි භාෂා එකක් නම් රටවල් දෙකක් තියේවි. නමුත් එහෙම එදා දෙමළ භාෂාවටත් නිසිතන ලබා දිය යුතුයි කියපු දේශපාලඥයෝම 1972 ව්‍යවස්ථාව හදද්දී දෙමළ භාෂාවට නිසිතන ලබා දුන්නේ නෑ. ඔවුන්ම විසින් ශ්‍රී ලංකාව තුල රාජ්‍ය භාෂාව ලෙස සිංහල භාෂාව පිළිගැනීම කළා. ඒක පැත්තකින් ළමයි දේශපාලනය තුල තියෙන ප්‍රායෝගික ලක්ෂණයක් කියලා අපිට තේරෙනවා. රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීම. ඔබට මතක ඇති සෝල්බරි ආණ්ඩුක්‍රමය තුල රාජ්‍ය සේවය පාලනයට ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් තිබ්බා.
අද වගේ දේශපාලඥයෝ පස්සේ ගිහලා රාජ්‍ය සේවයේ පත්වීම් ලබා ගැනීම නිදා සිද්ධ වුණේ නැහැ. නමුත් 1972 දී මේ ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව හොසි කළා ඒ වෙනුවට රාජ්‍ය සේවයේ පාලනය බාර දෙනවා කෙලින්ම අමාත්‍ය මණ්ඩලය යටතට. අමාත්‍ය මණ්ඩලය යටතට අපි මේ පිළිබඳ පුළුල්ව පස්සේ කතා කරමු. රාජ්‍ය ප්‍රතිපත්ති සහ මූලධර්ම පරිච්ඡේදය. විශේෂයෙන් කියනවා නම් දරුවෝ රටකට අවශ්‍යයි රාජ්‍ය ප්‍රතිපත්තිය. මොකද ඔබ දන්නවා ආණ්ඩු මොහොතින් මොහොත වෙනස් වෙන්න පුළුවන්. ඒතර ආණ්ඩු වෙනස් වීමට අනුරූපීව රාජ්‍ය කාර්යයන් වෙනස් නොවිය යුතුයි කියන තැන තියෙනවා. ඒ නිසා රාජ්‍ය ප්‍රතිපත්ති හා මූලධර්ම මාලාවක් ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම 72 දී දක්නට ලැබෙනවා. 1972 ව්‍යවස්ථාවේ 5 වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති හා මූලධර්ම තිබුණා. ඊටම පැහැදිලිව කියන්නේ ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික ජනරජයක් ඇති කිරීම මුල් කරගෙන මේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංගෙනවා කියලා. දැන් අද ලංකාවේ තියෙන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී නමුත් 72 දී ශ්‍රී ලංකාව සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික ජනරජයක් ලෙස හැඳින්වුවා. ඊළඟට විශේෂම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වර්ධනයේ තියෙන දියුණුම ලක්ෂණයක් තමයි ළමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන පරිච්ඡේදයට අනුව ලංකාවේ ජනතාවට මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් හිමි කර දීම. මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් ව්‍යවස්ථාගත කළා. ලෝකේ පළවෙනි වතාවට මූලික අයිතිවාසිකම් ව්‍යවස්ථාගත කරන්නේ ඇමරිකා එක්සත් ජනපදය. ඒ ආදර්ශය දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක දකින්න ලැබෙන ප්‍රධාන ලක්ෂණයක්. 72 ව්‍යවස්ථාවෙනොත් මූලික අයිතිවාසිකම් මාලාවක් ව්‍යවස්ථාගත කරා. ඒ මූලික අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන පරිච්ඡේදයේ 18 එක වගන්තියේ තිබ්බා. ඒකේ යම් යම් දුර්වලතා සහ හොඳ ලක්ෂණ තියෙනවා. අපි මේ දේවල් අදාළ මාතෘකාවේදී සාකච්ඡා කරමු. ඒතර මේ විදිහට ගත්තොත් අපි එකින් එක ගත්තොත් අපිට ඊටාම පැහැදිලිව තේරෙනවා 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කැබිනට් ආදර්ශයේ ආණ්ඩුක්‍රමයක් පාර්ලිමේන්තු පරමාධිපත්‍ය සංකල්පයේ තියෙනවා බලතල බෙදීමේ සංකල්පයට ගරු නොකරනවා ජනතා පරමාධිපත්‍ය පිළිගන්නවා රාජ්‍ය ප්‍රතිපත්ති හා මූලධර්ම පරිච්ඡේදයක් ඇති කරනවා ඊට පස්සේ මූලික අයිතිවාසිකම් මාලාවක් ඇති කරනවා රාජ්‍ය සේවයේ දේශපාලනීකරණය කරනවා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස ව්‍යවස්ථාමය පිළිගැනීමට ලක් කරන මෙන්න මේ වගේ දේවල් රාශියක් තියෙනවා. ඔබෙන් යම්කිසි මොහොතක ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම 1972 වර්ෂය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා වර්ධන ඉතිහාසයේ වැදගත් සම්දිස්ථානයක විමසන්න කියලා මේ කාරණා මුල් කරගෙන ඔබට පුළුවන් පිළිතුර ලියන්නට. මේ කාරණා මුල් කරගෙන ලියන්න පුළුවන්. එතකොට ඔබට කියන්න පුළුවන් අපි බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් මිදුණා කියලා කියන්න පුළුවන්. ඩොමිනියන් තත්ත්වයෙන් මිදීම කියන සංකල්පය ගන්න පුළුවන්. පළවෙනි වතාවට මූලික අයිතිවාසිකම් ඇති කළා. පළවෙනි වතාවට රාජ්‍ය ප්‍රතිපත්ති හා මූලධර්ම ඇති කරනවා. නේ මෙන්න මේ සාධක මුල් කරගෙන ඔබට මේ පිළිතුර සකස් කරගන්නට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි. අපි ඊළඟට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන විශේෂ විධිවිධාන වලට අපි එකින් එක ගමන් කරන්නට ඕන. මේ දේවල් පිළිබඳව අපි අධ්‍යයනය කරන්නට ඕන. හොඳයි. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දැන් අපි ආණ්ඩු ක්‍රමයක් පිළිබඳව සාකච්ඡා කරනකොට දරුවෝ අපි පළවෙනියට මේකේ ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය පිළිබඳ සාකච්ඡා කළ යුතුයි. අපි මෙතනදී සාකච්ඡා කරන්නේ දැන් 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායකය. ඕනම ආණ්ඩුවක ව්‍යවස්ථාදායකයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම කෝල්බ්‍රූක් ආණ්ඩු ක්‍රමයේදී තමයි ලංකාවේ පළවෙනි වතාවට ව්‍යවස්ථාදායක සභාවක් නිර්මාණය කරේ. ඒකට කිව්වා ව්‍යවස්ථාදායක සභාව. ඔබට මතක ඇති සමාජිකයෝ 15 දෙනෙක්ගෙන් යුක්ත ව්‍යවස්ථාදායක සභාවක්. ඒක පිළිවෙලින් ක්‍රූ මැකලම් මැනින් මැනින් ඩෙවන්ෂියර් සෝල්බරි මැනින් ඩෙවන්ෂියර් ඩොනමෝර් සෝල්බරි ලෙස පියවරෙන් පියවර ඉදිරියට පැමුණා. අද වර්තමානයේදී ව්‍යවස්ථාදායකය හඳුන්වන්නේ පාර්ලිමේන්තුව නමින් ඒකේ මන්ත්‍රීවරු 225යි. නමුත් 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායකය හඳුන්වන්නේ ජාතික රාජ්‍ය සභාව නමින්. කුමක් නමින්ද? ජාතික රාජ්‍ය සභාව නමින්. ඒකේ තව වැදගත් නම වෙනස් වෙනවා. සෝල්බරි ආණ්ඩු ක්‍රමය තුලදී හැඳින්වුවේ පාර්ලිමේන්තුව නමින්. 72 දී ජාතික රාජ්‍ය සභාව නමින්. 78 දී පාර්ලිමේන්තුව නමින්. දැන් 1972 ව්‍යවස්ථාදායකයේ පිළිබඳව අපි සාකච්ඡා කරනකොට අපිට ඒක ඉගෙන ගන්න ගොඩාක් පහසු වෙනවා. සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ ව්‍යවස්ථාදායකයේ යම් යම් කරුණු පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා නම්. ඔබට මතක ඇති ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වර්ධන ඉතිහාසයේ ප්‍රථම සහ අවසන් වතාවට දීමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් නිර්මාණය කළා සෝල්බරි ආණ්ඩු ක්‍රමයේදී. ව්‍යවස්ථාදායකයේ පාර්ලිමේන්තුව ඊට පස්සේ ව්‍යවස්ථාදායකයේ පළවන මණ්ඩලයේ තිබ්බ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය දෙවන මණ්ඩලයේ තිබ්බ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය පළවෙනි එකේ මුල් කාලේ 101යි සෙනෙට් එකේ 30යි මේට අමතරව පනතක් නීතිගත වෙන්නට අග්‍රාණ්ඩුකාරවරයාගේ අනුමැතිය අවශ්‍යයි. කිරීටයේ නියෝජිතයා වන
අග්‍රාණ්ඩුකරු අනුමැතිය දෙන්නට ඕන පාර්ලිමේන්තුවේ මණ්ඩල දෙක විසින් පනවන පනතක් නීතිගත වීම සඳහා. කවුරු අනුමැතිය ඒ කියන්නේ මොන විදියට පාර්ලිමේන්තුවේ සම්මත වුණත් පනතක් නීතිගත වුණේ රජිනගේ නියෝජිතයා වෙච්ච අග්‍රාණ්ඩුකාරවරයා ඒට අවසන් අනුමැතිය දුන්නට පස්සේ එයාට හැකියාවක් තිබුණා රජිනගේ නාමයෙන් මේකට අනුමැතිය දෙන්නට හෝ නොදී සිටීමට හැකියාවක් තිබුණා. මේ තත්ත්වය තුළ අපි දැනගෙන ඉන්නට ඕනේ 1972 47 සෝල්බරි ආණ්ඩු ක්‍රමය තුළ පාර්ලිමේන්තුව ද්විමණ්ඩලිකයි. පනතක් නීතිගත වෙන්නට කිරීටය අනුමැතිය අවශ්‍යයි. මේ දෙවන මන්ත්‍රී මණ්ඩලය සෝල්බරි ආණ්ඩු ක්‍රමය තුළ විවිධ උවමනා මත ඇති කළාට ඒ දෙවන මන්ත්‍රී මණ්ඩලය ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයේදී ඊටම දැඩි ලෙස විවේචනයට ලක් වුණා. ඒ නිසා 1972 ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ තුල තිබ්බ දුර්වලතා දෙස සැලකිල්ලෙන් බලලා මේ දෙවන මන්ත්‍රී මණ්ඩලය අහෝසි කරමින් යලි ස්ථාපිත කරන්නේ ඒකමාණ්ඩලීය ව්‍යවස්ථා දායකයක්. ඒකමාණ්ඩලීය ව්‍යවස්ථා දායකය හඳුන්වන්නේ ජාතික රාජ්‍ය සභාව නමින්. ජාතික රාජ්‍ය සභාව. ඒතර මේ ජාතික රාජ්‍ය සභාව ඊළඟ විශේෂ ලක්ෂණය සෝල්බරි ආණ්ඩු ක්‍රමය තුල ඔබට මතක ඇති පනතක් නීතිගත වීමට අවසන් අනුමැතිය දුන්නේ අග්‍රාණ්ඩුකරු. ඒක නීති පැනවීමේ ක්‍රියාවලිය අකාර්යක්ෂම කරනවා. මොකද මණ්ඩල දෙකක් සම්මත කරලා පැත්තකින් අග්‍රාණ්ඩුකාරවරයාගේ අනුමැතියට යම් පනතක් ලැබිය යුතුයි කියන සංකල්පය තුල නීති පැනවීමේ ක්‍රියාවලිය ප්‍රමාදකාරී සහ අකාර්යක්ෂම වෙන්න පුළුවන්. මොකද ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින තුන්වන ලෝකයේ රටක්. මේ තුන්වන ලෝකයේ රටවල් දියුණු වීමට දියුණු නොවෙන්න බලපාන ප්‍රධාන හේතුව තමයි අකාර්යක්ෂමතාවය. නමුත් එහෙනම් මේවා කාර්යක්ෂම කරන්න ඕනේ. ඒ නිසා 1972 ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පනතක් නීතිගත වීම සඳහා නාමික විධායකයට අනුමැතිය ලබා දීම කියන සංකල්පයෙන් මිදිලා යම් පනතක් නීතිගත වීමට කතානායකවරයාගේ අනුමැතිය අවශ්‍යයි කියන තැනට ආවා. මේ අනුව සෝල් 72 ව්‍යවස්ථාවේදී ජාතික රාජ්‍ය සභාව පනවන පනතක් නීතිගත වෙන්නේ කවුරු අත්සන් කළොත්ද? කතානායක අත්සන් කරොත්. වර්තමානයේදීත් කතානායකතුමා පාර්ලිමේන්තුව පනතක් නීතිගත වෙන්නේ කතානායක තුමා අත්සන් කළොත් වර්තමානයේත් ඒ සම්ප්‍රදායය තියෙනවා. මෙන්න 1972 ව්‍යවස්ථාදායකය අපි හඳුන්වන්නේ ජාතික රාජ්‍ය සභාව නමින්. ඔබ දන්නවා. මේකේ සංයුතිය 168යි. මුල් කාලේ 157ම තියාගෙන හිටියා. නමුත් පස්සේ 168ක් බවට පත් වුණා. මේ 168 දෙනා තෝරගන්නේ ජනතාවගේ ඡන්දයෙන්. මේ 168 දෙනා තෝරගන්නේ ජනතාවගේ ඡන්දයෙන්. මේකේ තියෙන විශේෂම දේ තමයි මේ ඡන්ද ක්‍රමය සරල බහුතර ඡන්ද ක්‍රමය. සරල බහුතර ඡන්ද ක්‍රමය. ඔබ දන්නවා අද නම් ලංකාවේ තියෙන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමය. නමුත් සෝල්බරි 72 සහ සෝල්බරි ආණ්ඩු ක්‍රමයන් වල තිබ්බේ සරල බහුතර නියෝජන ක්‍රමය. 168 දෙනා තෝරා ගැනීම සඳහා සීමා නිර්ණය කොමිෂන් සභාවක් විසින් ලංකාව ඡන්ද කොට්ටාස වලට බෙදෙනවා. අපි දන්නවා 168 තෝරගත්තේ ඡන්ද කොට්ටාස 160කින්. 160න් ඔබ දන්නවා සරල බහුතර ඡන්ද ක්‍රමයේදී ඡන්ද කොට්ටාස වර්ග දෙකක් තියෙන්න පුළුවන්. වැඩිපුර තියෙන්නේ කේවල. නමුත් සුළු ජාතිකයන්ට සිදුවන අසාධාරණයේ වැළැක්වීමට කේවල මන්ත්‍රී කොට්ටාස වලට අමතරව තියෙනවා බහු මන්ත්‍රී කොට්ටාස. මේ අනුව ඔක්කොම 160යි. 160න් 154ක් කේවල මන්ත්‍රී කොට්ටාස 6ක් බහු මන්ත්‍රී කොට්ටාස. ඔබට මතක ඇති සෝල්බරි ආණ්ඩු ක්‍රමය තුලත් බහු මන්ත්‍රී කොට්ටාස 5ක් තිබුණා. හරි. ඒතර මේ බහු මන්ත්‍රී කොට්ටාසකින් එක් අයෙකුට වඩා තෝරා ගැනීමක් කරනවා. මේ අනුව කේවල මන්ත්‍රී කොට්ටාස 154න් මන්ත්‍රීවරු 154ක්ද බහු මන්ත්‍රී කොට්ටාස 6න් මන්ත්‍රීවරු 14ක්ද වශයෙන් 168ක් තේරීපත් වුණා. මේ හිතේ විශේෂම ලක්ෂණය දරුවෝ මේ සියලුම දෙනා ජනතා ඡන්දයෙන් පත්වීම. සියලුම දෙනා ජනතා ඡන්දයෙන් පත්වෙන එකම ව්‍යවස්ථාදායකය තිබ්බේ ලංකාවේ ආණ්ඩු ක්‍රම විකාශනය තුළ 72. ඉතිහාසයේ ඉඳලම නාමකරණයෙන් පත්වීම තියෙනවා. අදරත් ජාතික ලැයිස්තුවෙන් පත්වීම තියෙනවා. නමුත් ළමයි 72 දී එකදු සමාජිකයෙක් වත් නාමකරණයෙන් පත් කරේ නැහැ. සියලුම දෙනා ජනතා ඡන්දයෙන් මේ 72 ව්‍යවස්ථාදායකයේ ගෞරවණීය වෙන්න බලතල වැඩි වෙන්නත් මේ සාධකයේ යම් මට්ටමකට බල පානවා. එතකොට මේ ජාතික රාජ්‍ය සභාවේ සියලුම දෙනා ජනතා ඡන්දයෙන් පත් කරගන්නවා. ජාතික රාජ්‍ය සභාවේ නිල කාලය අපි ගත්තොත් වසර 6යි. වසර 6න් 6ට ජාතික රාජ්‍ය සභාවේ මැතිවරණ පැවැත්වීමක් දක්නට ලැබෙනවා. එතකොට ඒක එක පැත්තකින් හොඳ දෙයක් ලෙස සලකන්නට පුළුවන්. දීර්ඝ කාලයක් යම් ආණ්ඩුවක් තියෙන්නට ඕන. එතකොට මේ ජාතික රාජ්‍ය සභාවේ කැඳවීම, වාර අවසන් කිරීම, විසිරුව හැරීම කරන්නේ නාමික විධායකයෙ විසින්. ඔබ දන්නවා සෝල්බරි ආණ්ඩු ක්‍රමය කැබිනට් ආණ්ඩු 72 ආණ්ඩු ක්‍රමය කැබිනට් ආණ්ඩු ක්‍රමයක්. මේ 72 ආණ්ඩු ක්‍රමය තුල තියෙන විශේෂ ලක්ෂණය තමයි
නාමික විධායකයක් දක්නට ලැබෙනවා. නාමික විධායකයා. එතකොට මේ නාමික විධායකය තමයි ජනාධිපතිවරයා. එතකොට මේ පාර්ලිමේන්තුව නැත්නම් මේ ජාතික රාජ්‍ය සභාව කැඳවීම, වර අවසන් කිරීම, විසිරුව හැරීම කරන්නේ නාමික විධායකය වන ජනාධිපතිවරයා විසින්. නමුත් Tamanට අභිමත ලෙස විසිරවන්න බෑ. එවැනි අවස්ථාවල යම් යම් සීමාවන් ප්‍රායෝගික සහ නෛතික සීමාවන් වලට ඔහු ලක් වෙන්නට ඕන. විශේෂයෙන්ම අගමැතිගේ උපදෙස් මත තමයි මේ විසිරුවීම සිදු කරන්නේ. කෙසේ වෙතත් මේ ජාතික රාජ්‍ය සභාව විසිරී යනවා. නිල කාලය අවසන් වූ විට විසිරී යනවා. විධායකයට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් සම්මත වූ විට විසිරී යන්න පුළුවන්. විසර්ජන පනත ප්‍රසිද්ධයි. ඔබ දන්නවා අයවැය ලේඛනයේ පරාජයට පත් වූ විට විසිරී යන්න පුළුවන්. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පරාජයට පත් වූ විට විසිරී යන්න පුළුවන්. ඕනම කැබිනට් ආණ්ඩු ක්‍රමයක ව්‍යවස්ථාදායකයේ විසිරී යන්න පුළුවන් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පරාජයට පත් වුණාට පස්සේ. ඔබට මතක ඇති 1960 මැතිවරණයේදී ඩඩ්ලි සේනානායක මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පරාජයට පත් වුණා. සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ තිබ්බ කාලේ එහි අවසන් ප්‍රතිඵලය වුණේ පාර්ලිමේන්තුව විසිරුව හැරියා. හැබැයි සාමාන්‍යයෙන් එංගලන්ත සම්ප්‍රදාය තමයි, ඔබ දන්නවා ලෝකයේ කැබිනට් සම්ප්‍රදායෙන් එංගලන්තයෙන් සම්ප්‍රදාය තමයි යම්කිසි මට්ටමකට ප්‍රතිපත්ති ප්‍රකාශනය අගමැති විසින් ඉදිරිපත් කරන හෝ නැත්නම් නාමික විධායකයා හරහා ඉදිරිපත් කරන මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නැත්නම් රාජාසන කතාව පරාජයට පත් වුණොතින්, ඔබ දන්නවා රාජාසන කතාව ඉදිරිපත් කරන්නේ මංගල සැසිවාරයකදී. පරාජයට පත් වුණොතින් කරන්නේ මොකක්ද? නාමික විධායකයා ආරාධනා කරනවා විපක්ෂ නායකයාට පුළුවන් නම් ආණ්ඩුවක් පිටවන්න. නමුත් 1960 දී ඔබට මතක ඇති ඩඩ්ලි සේනානායක මහත්මයා තමන් අගමැති ලෙස පත් වුණාට පස්සේ ඔහු තමන්ගේ ප්‍රතිපත්ති ලේඛනය, ප්‍රතිපත්ති ප්‍රකාශනය ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවට දැම්මට පස්සේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පරාජයට පත් වෙනවා. පරාජයට පත් වුණාට පස්සේ සාමාන්‍ය සම්ප්‍රදාය අනුව කරන්න තිබ්බ එවකට අග්‍රාණ්ඩුකාර ඔලිව ගුණතිලක මහත්මයාට විපක්ෂ නායකයාට ආරාධනා කරන්න තිබ්බ ආණ්ඩුවක් පිටවන්න. නමුත් එතුමා එහෙම කරන්නේ නැතුව අගමැතික උපදෙස් මත පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. මේක එංගලන්ත සම්ප්‍රදාය බිඳ දැමීමක් ලෙස සෝල්බරි ආණ්ඩු ක්‍රමය තුල සැලකුණා. ඒ නිසා මේ බිඳ වැටුණු සම්ප්‍රදායන් රැක ගැනීම සඳහා 72 ව්‍යවස්ථාවේදී ඒ කරුණු ව්‍යවස්ථාව තුල ලේඛනගත කරනවා. මේ අනුව ප්‍රතිපත්ති ප්‍රකාශනය පරාජයට පත් වූ විට නාමික විධායකයෙ විසින් පාර්ලිමේන්තුව විසිරුව හැරිය යුතුයි. නමුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පරාජයට පත් 72 ව්‍යවස්ථාව කියනවා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පරාජයට පත් වීමෙන් පසු ජාතික රාජ්‍ය සභාව විසිරුවා හරින මෙන් අගමැතිවරයා ජනාධිපතිවරයාට දෙන උපදෙස් පිළි නොගෙන විපක්ෂ නායකයාට ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කිරීමට ජනාධිපතිට බලය ව්‍යවස්ථාව තුලින්ම ලබා දීලා තියෙනවා. මේ 60 සිද්ධ වෙච්ච නරක පූර්වාදර්ශය වෙනුවට 72 දී එක ව්‍යවස්ථාගත කිරීමක් සිද්ධ කළා. නාමික විධායකයට බලය පවරා දුන්නා. දැන් මේ අනුව අපි කතා කරා දරුවෝ ජාතික රාජ්‍ය සභාවේ සංයුතිය කතා කරා නේ. ජාතික රාජ්‍ය සභාවේ විසිරී යන ආකාරය කතා කරා, නිල කාලය කතා කරා. ඔබ දන්නවා මේ ජාතික රාජ්‍ය සභාවේ කටයුතු සිද්ධ වෙන්නේ ඒ තුලින් තෝරාපත් කරගත්ත කතානායකවරයෙක්ගේ මූලිකත්වයෙන්. මංගල සැසිවාරයේදී කතානායක තෝරනවා. එයා නැති වෙලාවට වැඩ බලන්න නියෝජ්‍ය කතානායක සහ කාරක සභා සභාපතිවරයෙක් තෝරාපත් කරගනු ලබනවා. මේ විදිහට අපිට ජාතික රාජ්‍ය සභාවේ ව්‍යුහය පිළිබඳ කතා කරන්නට පුළුවන්. අපි එතනින් පස්සේ යන්නට ඕන ජාතික රාජ්‍ය සභාවේ බලතල සහ තත්ත්වය පිළිබඳ. ඔබ ඊටාම පැහැදිලිව දන්නවා මම මේ පාඩම පටන් ගනිද්දිත් කිව්වා 1972 ජාතික රාජ්‍ය සභාව ස්ථාපිත කරන්නේ පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය සංකල්පය මත. පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය. පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය කියන්නේ මොකක්ද කියන එක අපි දන්නවා. පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය කියන්නේ මොකක්ද? ඔබ දන්නවා එංගලන්ත ආණ්ඩු ක්‍රමය තුල පාර්ලිමේන්තුවට Tamanට අභිමත ඕනම නීතියක් පනවන්න පුළුවන්. පාර්ලිමේන්තුවක් කියන්නේ ව්‍යවස්ථාදායකයක් කියන්නේ නීති පනවන්න පිටවන ආයතනයක්. එයා ඇති කරන්නෙම නීති පනවන්න. එහෙනම් එයාට නීති පැනවීමේ නිදහස තිබිය යුතුයි. එංගලන්ත පාර්ලිමේන්තුවට නීති පැනවීමේ නිදහස තියෙනවා. Tamanට අභිමත ඕනම නීතියක් පනවන්න පුළුවන්, ඕනම නීතියක් අහෝසි කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ බලයට ඉහළින් යන්න, සමානව යන්න, අභියෝග කරන්න කාටවත් බෑ. මොකද ඔබ දන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ නම් ව්‍යවස්ථාදායකයේ පනවන පනතක් අධිකරණයට පුළුවන් අහෝසි කරන්නට. අයිකර කියනවා අධිකරණ ප්‍රතිනිරීක්ෂණ බලය. ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයට අභියෝග කරන්න ආයතන ඇමරිකා එක්සත් ජනපදයේ තියෙනවා. නමුත් එංගලන්තයේ එහෙම නැහැ. එංගලන්ත ආණ්ඩු ක්‍රමය තුල ව්‍යවස්ථාදායකය නීතියක් පැනවුවොතින් ඒ අහෝසි කළ හැක්කේ ව්‍යවස්ථාදායකයටමයි. මේ අනුව අපි කියනවා එංගලන්ත ආණ්ඩු ක්‍රමය තුල පාර්ලිමේන්තුවේ බලයට ඉහළින් යන සමානව යන අභියෝග කළ හැකි කිසිදු ආයතනයක් ඇත්තේ නැහැ කියලා කියනවා. මෙන්න මේ වගේ තත්වයක් 72 තිබ්බා. ඒකට බලපාපු හේතුව සෝල්බරි ආණ්ඩු ක්‍රමය තුල ඔබ දන්නවා ව්‍යවස්ථාදායකය ඊටාම දුර්වලයි. සෝල්බරි ආණ්ඩු ක්‍රමය තුල පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය තිබුණේ නැහැ.
පාර්ලිමේන්තුවේ බලයට විවිධාකාර වූ අභියෝගයන් තිබ්බා. විවිධාකාර වූ අභියෝගයන් තිබ්බ පාර්ලිමේන්තුවේ බලයට. 29 දෙක වගන්තිය යටතේ නීති හදන්නට ඕන. ඊට පස්සේ අග්‍රාණ්ඩුකාරවරයාගේ අනුමැතිය ලැබෙන්නට ඕන. ඊට පස්සේ ශේෂාධිකරණයේ අධිකරණ ප්‍රතිනිරීක්ෂණ බලයට යටත්ව නීති හදන්න ඕන. ඔබට මතක ඇති 1961 ලංකාවේ පාර්ලිමේන්තුව පනවපු අංක 1 දරන අපරාධ පනත සහ 61 අංක 31 දරන අපරාධ පනත එංගලන්ත රාජාධිකරණය බලරහිත කළා. පාර්ලිමේන්තුව හදපු නීති අධිකරණයට පුළුවන් බලරහිත කරන්න. අධිකරණ ප්‍රතිනිරීක්ෂණයට යටත්ව නීති හදන්න ඕන. අධිකරණයේ බලාගෙන ඉන්නේ ව්‍යවස්ථාදායකයේ දිහා. මෙන්න මේ තත්වයන් තුල දරුවෝ ඊටාම පැහැදිලිව අපිට තේරෙනවා සෝල්බරි ආණ්ඩුක්‍රමය තුල පාර්ලිමේන්තුවල බලයක් නැහැ. නමුත් 72 ව්‍යවස්ථාව ඊට වඩා හාත්පසින් වෙනස්. 72 ව්‍යවස්ථාවේ තියෙන විශේෂ දේ ජාතික රාජ්‍ය සභාව නැත්නම් ව්‍යවස්ථාදායකය ගොඩ නැගුවේ පාර්ලිමේන්තු පරමාධිපත්‍ය සංකල්පේ මත. ස්වාධිපත්‍ය සංකල්පේ මත ජාතික රාජ්‍ය සභාවත් එක්ක හැප්පෙන කාටවත් බැරි වෙන විදියට. මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවන පරිච්ඡේදයේ ඊටාම පැහැදිලිව මෙන්න මේ ජාතික රාජ්‍ය සභාව පිළිබඳ විස්තර කරා. පළවන පරිච්ඡේදයේ ඊටාම පැහැදිලිව ජාතික රාජ්‍ය සභාව පිළිබඳ විස්තර කරනවා. විශේෂයෙන් ඔබ දන්නවා පළවන පරිච්ඡේදයේ පළවන වගන්තිය කියන්නේ ශ්‍රී ලංකාව නිදහස් වෛරී ස්වාධීන ජනරජයක්. දෙවන වගන්තිය ශ්‍රී ලංකා ජනරජයේ ඒකීය ජනරජයක්. තුන්වන වගන්තිය ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරේ පිහිටා ඇත්තේ. එය පරමාධිපත්‍ය අත්හල නොහැක්කේ, අනුසතු කළ නොහැක්කේ. හතරවන වගන්තිය ඉතා වැදගත්. මට ඔබ කියන්න මේ රටේ පරමාධිපත්‍ය කාටද හිමි? 72 ව්‍යවස්ථාවට අනුව ජනතාවට. ඒ ජනතාවට හිමි පරමාධිපත්‍ය ක්‍රියාවට නංවන්නේ තෝරා පත් කරගනු ලබන නියෝජිතයන්ගෙන් සමන්විත ජාතික රාජ්‍ය සභාව මගින් කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවන පරිච්ඡේදයේ 4 වන වගන්තිය ඊටාම පැහැදිලිව ප්‍රකාශ කළා තියෙනවා. එහෙනම් මේ රටේ පරමාධිපත්‍ය ක්‍රියාවට නංවන්නේ ජාතික රාජ්‍ය සභාව. ඒ ජාතික රාජ්‍ය සභාව ශ්‍රී ලංකා ජනරජය තුල තියෙන මොන ආයතනයේද? උත්තරීතර ආයතනය වන බව පළවන පරිච්ඡේදයේ 5 වන වගන්තිය කියනවා. ඊටාම පැහැදිලි මේ රටේ තියෙන උත්තරීතර ආයතනය. ඔබ දන්නවා උත්තරීතර කියන දේවල් නේ? උත්තරීතරයි කියන වචනේ තේරුම දන්නවා? උත්තරීතර දේවල් වලට ඉහළින් යන සමානව යන අභියෝග කරන්න කවුරුවත් නැහැ. ඒතකොට මේ රටේ තියෙන උත්තරීතර ආයතනය බවට පත් කරන්නේ ජාතික රාජ්‍ය සභාව. ඒ කියන්නේ ව්‍යවස්ථාදායකය. ව්‍යවස්ථාදායකය ශ්‍රී ලංකා ජනරජය තුල තියෙන උත්තරීතර ආයතනය බවට පත් කරා. ශ්‍රී ලංකා ජනරජය තුල තියෙන උත්තරීතර ආයතනය ජාතික රාජ්‍ය සභාවලු. ඒ විතරක් නෙමෙයි ළමයි මේ පළවන පරිච්ඡේදයේ 5 වන වගන්තිය තවදුරටත් ජාතික රාජ්‍ය සභාවට අති විශාල වූ බලයක් පවරා දීමක් දක්නට ලැබෙනවා. ඒකට හේතුව තමයි මේ වගන්තියට අනුව ත්‍රිවිධ බලය කිව්වහම ඔබ දන්නවා ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ කියන ත්‍රිවිධ බලය ජාතික රාජ්‍ය සභාව තුල සංකේන්ද්‍රගත කරනවා. මේ අනුව ඊටාම පැහැදිලිව කියනවා ජාතික රාජ්‍ය සභාව තුල ජාතික රාජ්‍ය සභාව විසින් ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාවට නංවනවාලු, ජනතාවගේ විධායක බලය ක්‍රියාවට නංවනවාලු, ජනතාවගේ අධිකරණ බලය නීතියෙන් ප්‍රතිෂ්ඨාපිත ආයතන සහ වෙනත් ආයතනම අධිකරණ සහ වෙනත් ආයතන මගින් ක්‍රියාවට නංවන්නේ ජාතික රාජ්‍ය සභාව කියලා ඊටාම පැහැදිලිව කියනවා. එහෙනම් මේක අපිට ඊටාම පැහැදිලි. ජාතික රාජ්‍ය සභාව ශ්‍රී ලංකා ජනරජය තුල තියෙන උත්තරීතර ආයතනය බවට පත් කරලා තියෙනවා පළවන පරිච්ඡේදයේ 5 වන වගන්තියට අනුව. ඒ විතරක් නෙමෙයි. මේ தত্ত্বය ජාතික රාජ්‍ය සභාව ඊටාම ප්‍රබල කිරීමට හේතු වුණා. ඔබට තේරෙනවා මේ වගන්තියේ යටතේ ජාතික රාජ්‍ය සභාව කරන කිසිදු දෙයක් කිසිදු කෙනෙකුට ප්‍රශ්න කරන්න බැරි මට්ටමකටවත් කරලා තියෙනවා. මොකද උත්තරීතරයි. එයා තමයි උත්තරීතර. එහෙනම් උත්තරීතර දේවල් ප්‍රශ්න කරන්න කාටවත් බෑ. ඒ කියන්නේ අඩුම තරමේ ජාතික රාජ්‍ය සභාව පනවන කිසිදු පනතක් කිසිදු අධිකරණයකවත් ප්‍රශ්න කිරීමේ හැකියාවක් නැහැ. මේ අනුව ජාතික රාජ්‍ය සභාවට ඉතා ප්‍රබල ලෙස නීති පැනවීමේ බලය හිමි වුණා. ඔබ දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන වගන්තියට අනුව ජාතික රාජ්‍ය සභාවේ ව්‍යවස්ථාදායක බලය උත්තරීතරයි කියලා කියනවා. ජාතික රාජ්‍ය සභාවේ ව්‍යවස්ථාදායක බලය උත්තරීතරයි. ජාතික රාජ්‍ය සභාවේ ව්‍යවස්ථාදායක බලය උත්තරීතරයි. ඒ කියන්නේ ජාතික රාජ්‍ය සභාවේ නීති පැනවීමේ බලය උත්තරීතරයි. ඒ කියන්නේ එයා පනවන කිසිදු නීතියක් ප්‍රශ්න කරන්න කාටවත් බෑ. මේට අමතරව ජාතික රාජ්‍ය සභාවේ මූල්‍ය පාලන බලතල. ඊට පස්සේ ජාතික රාජ්‍ය සභාවට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ බලය හම්බුණා. හරි. ඊට පස්සේ ජාතික රාජ්‍ය සභාවට විධායකයේ පාලනය, විධායකයේ අගමැති සහ කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමේ අවකාශය උන්ට ලැබුණා. මේ අනුව ජාතික රාජ්‍ය සභාවට නීති සම්පාදන බලය හිමි වෙනවා. Tamanට අභිමත ඕනම නීතියක් හදන්න පුළුවන්. අභිමත ඕනම නීතියක් අහෝසි කරන්නට පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. 2. ජාතික රාජ්‍ය සභාවට මූල්‍ය පාලනය කරන්නට පුළුවන්. ලංකාවේ සියලුම මුදල් පාලනය පිළිබඳ වගකීම් පැවරුනේ දරුවෝ ජාතික රාජ්‍ය සභාවට.
මූල්‍ය පාලනය පිළිබඳ සම්පූර්ණ වගකීම් පැවරුනේ ජාතික රාජ්‍ය සභාවට මූල්‍ය පාලනය පිළිබඳ සම්පූර්ණ වගකීම් පැවරීමක් දක්නට ලැබෙනවා. ඒ පිළිබඳ ගත්තොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 එක වගන්තිය පැහැදිලිව කියනවා වාර්ෂික අයවැය ලේඛනය මේ ජාතික රාජ්‍ය සභාවේ සම්මත වෙන්නට ඕනේ කියලා. ඊළඟට ගත්තොත් ජාතික රාජ්‍ය සභාවට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ බලය හිමි වුණා. ඔබ දන්නවා වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පාර්ලිමේන්තුවේ 3/2ක් අවශ්‍යයි. ඊට අමතරව සමහර වගන්ති වෙනස් කරන්න 3/2කට අමතරව ජනමත විචාරණ ව්‍යවස්ථාදායකයේ බලයට අභියෝගයක්. නමුත් එවැනි දේවල් 72 නෑ. 72 සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ බලය ජාතික රාජ්‍ය සභාවට බාර දීලා තිබුණා. මේට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 වගන්තියට අනුව ජාතික රාජ්‍ය සභාවට අගමැති සහ කැබිනට් මණ්ඩලය නැත්නම් විධායකයේ ජාතික රාජ්‍ය සභාවට වගකිව යුතු බවට පත් කළා. මේ සියලු තත්ත්වයන් තුළ අපිට ඉතාම පැහැදිලි වෙන්නේ ජාතික රාජ්‍ය සභාව 72 ව්‍යවස්ථාව යටතේ උත්තරීතර නීති සම්පාදකයා බවට පත් වෙලා තියෙනවා. අඩුම තරමේ එයා පනවන කිසිදු පනතක් කිසිදු අධිකරණයක ප්‍රශ්න කරන්නට බැරි මට්ටමට පත් කරලා තියෙනවා. එයා පනවන කිසිදු පනතක් කිසිදු අධිකරණයක දරුවෝ ප්‍රශ්න කරන්න බෑ. ඒ පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 39 වන වගන්තිය ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරනවා. එම වගන්තියට අනුව ජාතික රාජ්‍ය සභාවේ කටයුතු සම්බන්ධයෙන් කිසිම අධිකරණයකට හෝ යුක්තිය පසඳලීමේ නියුක්ත වෙනත් ආයතනයකට ප්‍රශ්න කළ නොහැක. ඒ වගේම 48 දෙක වගන්තිය කියන්නේ ජාතික රාජ්‍ය සභාව පනවන යම් නීතියක වළංගුතාවයේ විමසීමට හෝ ඒ පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට කිසිදු අධිකාරයකට හෝ අධිකරණයකට බලය නොමැති බවයි. ඉතා පැහැදිලි 48 දෙක වගන්තිය කියනවා ජාතික රාජ්‍ය සභාව පනවන කිසිදු පනතක් කිසිදු අධිකරණයක ප්‍රශ්න කරන්න බෑ. මේ සියලු තත්ත්වයන් තුළ පැහැදිලි වෙන්නේ 72 ව්‍යවස්ථාදායකය වන ජාතික රාජ්‍ය සභාව ඉතාම උත්තරීතර ව්‍යවස්ථා අධිකාරිය බවට පත් කළා තියෙනවා. හොඳයි. අපි ජාතික රාජ්‍ය සභාව පිළිබඳ කතා කළා. අපි ඊටාම කෙටියෙන් මෙතනින් පසු කතා කරමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය. මේකට කියන්නේ මෙතන තියෙන අධිකරණ පූර්ව නිරීක්ෂණය. දැන් අපි සංකල්ප දෙකක් තියෙනවා පුතේ. අධිකරණ ප්‍රතිනිරීක්ෂණය සහ අධිකරණ පූර්ව නිරීක්ෂණය. අධිකරණ ප්‍රතිනිරීක්ෂණය කියන්නේ මොකක්ද? ව්‍යවස්ථාදායකයේ විසින් සම්මත කරපු පනතක් ව්‍යවස්ථාවට එකඟ නැත්නම් අධිකරණය විසින් අහෝසි කරනවා. ඒ කියන්නේ පැනවුවට පස්සේ. ඒතර අධිකරණ ප්‍රතිනිරීක්ෂණය අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාදායකයේ බලයට අභියෝගයක්. නමුත් අධිකරණ පූර්ව නිරීක්ෂණය කියන්නේ පනතක් ව්‍යවස්ථාදායකයෝ විසින් පැනවීමට පෙර 1972 ව්‍යවස්ථාවේ මේ විදියට පනත් කෙටුම්පතක සම්මත කරපු නීතියක නෙමෙයි. දැන් ඔබ දන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ කොංග්‍රසයේ නීතියක් හදපුවාම ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන් අහෝසි කරන්න. 1803 මාබරි ඉදිරිව මැඩ්සන් නඩු තීන්දුවේදී ඇමරිකන් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බලය ගත්තා. හරි. නමුත් පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය තියෙන රටක එහෙම වෙන්න විදියක් නැහැ. පාර්ලිමේන්තු ස්වාධිපත්‍යය අධිකරණ ප්‍රතිනිරීක්ෂණයයි කියන සංකල්ප දෙක එකිනෙකට පරස්පරයි ගැටෙනවා. මේ අනුව 1972 ව්‍යවස්ථා සම්පාදකයන් ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා ගෙනාවේ පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කිරීම හෙවත් අධිකරණ පූර්ව නිරීක්ෂණය. ඒ සඳහා ආයතනයක් ඇති කළා. ඒකට කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ ජනාධිපති විසින් පත් කරන සමාජිකයෝ 5 දෙනෙකුගෙන් යුක්තයි. ජනාධිපති කියන්නේ රාජ්‍ය නායකයා. ජනාධිපති විසින් පත් කරන සමාජිකයෝ 5 දෙනෙක්ගෙන් යුක්තයි. ඒක නිල කාලය අවුරුදු 4යි. විශේෂයෙන්ම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ සමාජිකයෙක් මිය ගියහොත් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියකින් ඉල්ලා අසුවහොත් රෝගාතුර වීම හෝ මානසික හෝ ශාරීරික දුබලතාවයක් නිසා ජනාධිපති විසින් ඉවත් කළහොත් නිල කාලයේ ඉක්ම ගියහොත් ඒ වෙනුවට වෙනත් සමාජිකයෙක් පත් කරන්න ජනාධිපතිගේ බලය තියෙනවා. හැබැයි ඒ ඉවත් කරපු සමාජිකයාගේ ඉතිරි නිල කාලය සඳහා පමණයි. හොඳයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තියෙන්නේ පනත් අධිකරණ ප්‍රතිනිරීක්ෂණ බලයේ ක්‍රියාවට නම් වන්නද පූර්ව නිරීක්ෂණ බලයේ ක්‍රියාවට නම්. සමාජිකයෝ මේකේ 5 දෙනායි. පත් කරන්නේ ජනාධිපති. නිල කාලය අවුරුදු 4යි. ඔවුන් ඉවත් කරන ජනාධිපති බලය තියෙනවා. හොඳයි. මෙන්න මේ ජාතික මෙන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට පනත් කෙටුම්පත් ඉදිරිපත් වන ස්වරූප දෙකක් තියෙනවා. එකක් තමයි දරුවෝ සාමාන්‍ය පනත්, අනිත් එක විශේෂ පනත්. සාමාන්‍ය පනත්. සාමාන්‍ය පනත් ඉදිරිපත් කරන්නේ ඔබ දන්නවා අගමැති සහ කැබිනට් මණ්ඩලය විසින් පනත් කෙටුම්පත තීරණය කරලා කතානායකතුමාට යවනවා ජාතික රාජ්‍ය සභාවේ න්‍යාය පත්‍රයට දාන්න කියලා. ඒතර කතානායකතුමා ඒක න්‍යාය පත්‍රයට ඇතුළත් කරනවා. එතෙන්දී කතානායකතුමාට ඒ න්‍යාය පත්‍රයේ අදාළ පනත් කෙටුම්පත විවාද වීමට සතියකටවත් පෙර ගැසට් පත්‍රයේ පළ කරනවා. එතෙන්දී දැනුනොත් කතානායකතුමාට, එතෙන්දී දැනුනොත් මේක නියෝජ්‍ය කතානායකතුමාට, පිළිගත් දේශපාලන පක්ෂ නායකයෙකුට, රටේ ඕනම පුරවැසියෙකුට, ජාතික රාජ්‍ය සභාවේ ඝනපූර්ණය හා සමාන മന്ത്രിවරු පිරිසකට හැඟුණොත්
මෙන්න මේ පනත් කෙටුම්පත ව්‍යවස්ථා විරෝධී කියලා. දැන් මොකේද මේ පනත් කෙටුම්පත තියෙන්නේ? න්‍යාය පත්‍රය. න්‍යාය පත්‍රය ගැසට් කරලා තියෙන්නේ. ගැසට් කළා. ඒතකොට මිනිස්සුන්ට බලා ගන්න පුළුවන්ද? පුළුවන්. මිනිස්සු මේක දකිනවා නම් ඔවුන්ට පුළුවන් මේ පනත් කෙටුම්පත ව්‍යවස්ථා අධිකරණය වෙත යොමු කරන්න. එවැනි පනත් කෙටුම්පත් හඳුන්වන්නේ සාමාන්‍ය පනත් කෙටුම්පත් ලෙස. හැබැයි විශේෂ පනත් කෙටුම්පත් කිසිසේත්ම ගැසට් පත්‍රයේ පළ කරන්නේ පනත් කෙටුම්පත් කියන්නේ හදිස්සි පනත් කෙටුම්පත්. ඔබ දන්නවා වර්තමානයේත් මේ සංකල්පය තියෙනවා 18 වන ව්‍යවස්ථා සංශෝධනයේම පාර්ලිමේන්තුවට ගෙනාවේ හදිස්සි පනතක් ලෙස. ඊට පස්සේ පෞද්ගලික ව්‍යාපාර අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් වෙච්ච පනතක් ගෙනාවේ හදිසි පනතක් ලෙස. ඒ හදිසි පනතක්ද නැද්ද කියලා තීරණය කිරීමේ බලය තියෙන අමාත්‍ය මණ්ඩලයට. ඒ හදිසි පනතක ඉහළින් සඳහන් කරනවා ජාතියේ හිතසුව පිණිස වහා අවශ්‍යයි. එවැනි ජාතියේ හිතසුව පිණිස වහා අවශ්‍යයි කියන ලේබලය මුල් කරගෙන යවන පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයේ පළ කරන්නේ නෑ. ඒවා කතානායක හරහා ඍජුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙත යොමු කරනවා. එහෙනම් ඔබ දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට පනත් කෙටුම්පත් ඉදිරිපත් වන ආකාර දෙකයි සාමාන්‍ය පනත්. ඒවා ගැසට් එකේ පළ කරනවා. හරි. ඊට පස්සේ විශේෂ පනත් ගැසට් එකේ පළ කරන්නේ නැහැ. ඒවා කතානායක හරහා ඍජුවම යොමු කිරීමක් දක්නට ලැබෙනවා. ඒතර මෙන්න මේ සාමාන්‍ය හෝ විශේෂ පනත් කෙටුම්පත් වලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තමන්ගේ තීරණය ලබා දෙන්නට ඕනි. තමන්ගේ තීරණය ලබා දෙන්නට ඕනි. හරි. එතෙන්දී ඒගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය පනත් කෙටුම්පතකට සති දෙකක් තුල තීරණය ලබා දෙන්න ඕනි. සාමාන්‍ය පනත් කෙටුම්පත් මම ඉස්සෙල්ලාම කිව්වේ ඇමති මණ්ඩලය තීරණය කළා, කතානායකතුමාට බාර දුන්නා, කතානායකතුමා න්‍යාය පත්‍රය පළ කරා, න්‍යාය පත්‍රය ගැසට් කරා, ගැසට් පත්‍රයේ පළ කිරීමත් අඩුම තරමේ සතියකටවත් පෙර ගැසට් කරාට පස්සේ ඒ ගැසට් පත්‍රයේ පළ කරපු දෙයක් දකිනවා නම් නීතිපතිවරයා හෝ පිළිගත් පක්ෂ නායකයෙකු, ඝන පූර්ණයට සමාන මන්ත්‍රී පිරිසක්, ඕනම පුරවැසියෙකු, කතානායක හෝ නියෝජ්‍ය කතානායක ඒගොල්ලන්ට හැඟෙනවා නම් මේ පනත් කෙටුම්පත ව්‍යවස්ථා විරෝධී කියලා ඒගොල්ලන්ට පුළුවන් කතානායකතුමා හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙත යොමු කරන්න. එතකොට ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ඒ සඳහා තමන්ගේ තීරණය දෙන්න ඕනි සති දෙකක් තුල. සති දෙකක් ඔවුන්ට ලැබෙනවා තීරණය දෙන්නට. හැබැයි විශේෂ පනත් කෙටුම්පත් එහෙම නැහැ. විශේෂ පනත් කෙටුම්පත් මම ඔබට කිව්වා කිසිසේත්ම ගැසට් පත්‍රයේ පළ කරන්නේ නැහැ. ඒවා උඩින් ලියලා තියෙනවා ජාතිය හිතසුව පිණිස වහා අවශ්‍යයි. කතානායක හරහා ඍජුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙත යොමු කරනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ඒ සම්බන්ධයෙන් තමන්ගේ තීරණය පැය 24ක් ඇතුළත දෙන්න ඕනේ. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීන්දුව දෙනකන් කිසිදු හේතුවක් මත අදාළ පනත් කෙටුම්පත ජාතික රාජ්‍ය සභාවේ විවාද කරන්න බෑ. එතෙන්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට පුළුවන් කියන්න මේ පනත ව්‍යවස්ථාවට අනුකූල නම් අනුකූලයි, අනුකූල නැත්නම් නෑ. සැකයක් තියෙනවා නම් ඒ බව කියන්නට පුළුවන්. යම්කිසි මොහොතකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ තීරණය කළොතින් අදාළ පනත් කෙටුම්පත ව්‍යවස්ථා විරෝධී, ව්‍යවස්ථාවට එකඟ නෑ කියලා ඒ වගේ වෙලාවට ජාතික රාජ්‍ය සභාව අදාළ පනත් කෙටුම්පත සම්මත කළ යුත්තේ 3/2 ඡන්දයකින්. ඒ කියන්නේ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් ලෙස මේ සම්මත කළ යුතුයි. ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත. මොකද 3/2 තමයි ව්‍යවස්ථා සංශෝධනය වෙන්නේ. එතකොට ව්‍යවස්ථා විරෝධී නම් 3/2 සම්මත කරනකොට ව්‍යවස්ථාවට එකඟ වෙනවා. මොකද ඒක ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් බවට ඉබේමපත් වෙනවා. මේ විදිහට ජාතික රාජ්‍ය සභාව පනවීමට බලාපොරොත්තු වන පනත් කෙටුම්පත් වල ව්‍යවස්ථානුකූල බව පරීක්ෂා කරන්නට ආයතනයක් 72 තිබ්බා. ඒ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය. නමුත් ඔබ මතක තියාගන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය කිසිසේත්ම අධිකරණ පද්ධතියට අයත් ආයතනයක් නෙමෙයි. රටේ අධිකරණ ව්‍යුහයට අයිති නෑ, මේක වෙනම ආයතනයක්. නමුත් අද 78 ව්‍යවස්ථාවෙන් මේ බලය ලංකාවේ තියෙනවා. කාටද තියෙන්නේ? ශ්‍රේෂ්ඨ අධිකරණයට. ඒ කියන්නේ 78 ව්‍යවස්ථාවේදී අධිකරණ පූර්ව නිරීක්ෂණ බලය දීලා තියෙන්නේ කාටද? ශේෂ. ඒ කියන්නේ අධිකරණයට දීලා තියෙන නමුත් 72 ඒ සඳහා වෙනම විශේෂිත ආයතනයක් ස්ථාපිත කළා. ඒක සුවිශේෂී ලක්ෂණයක්. ඒ ආයතනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ලෙස අපි හඳුන්වනවා. දැන් ඔබට ඊටාම පැහැදිලිව තේරෙනවා අපි කතා කරේ ජාතික රාජ්‍ය සභාව සහ ව්‍යවස්ථා අධිකරණය ගැන. ජාතික රාජ්‍ය සභාව ස්ථාපිත කරලා තියෙන්නේ පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය සංකල්පය මත. එහෙනම් අධිකරණ ප්‍රතිනිරීක්ෂණ බලය ගැලපෙන්නේ නෑ. ඒ නිසා ගෙනාව අධිකරණ පූර්ව නිරීක්ෂණ බලය. අධිකරණ පූර්ව නිරීක්ෂණ බලය ඒ නිසා ගෙනාවා. ඒ අධිකරණ පූර්ව නිරීක්ෂණය තිබ්බා කියලා ජාතික රාජ්‍ය සභාවට අභියෝගයක් වෙන්නේ නෑ. ඒ අධිකරණ පූර්ව නිරීක්ෂණ බලය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ මූලික කාර්යය මොකක්ද? පනත් කෙටුම්පත් සම්මත කළ යුතු ආකාරය පිළිබඳ ජාතික රාජ්‍ය සභාව දැනුවත්
කිරීම. මේ පනත මෙහෙම විරෝධී, මේක මෙහෙම සම්මත කරන්න, මේක මෙහෙම සම්මත කරන්න, මේක තුනෙන් දෙකෙන් පුළුවන්, මේක සංශෝධන පනතක් හැටියට සම්මත කළ යුතුයි කියන මෙන්න මේ කාර්ය කරන්න තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ජාතික රාජ්‍ය සභාවේ බලයට නම් අභියෝගයක් වන ආයතනයක් වන්නේ නැහැ. මේක ඊටාම පැහැදිලි. එහෙනම් ඔබෙන් විභාගෙදී ඇහුවොත් 72 ව්‍යවස්ථාවේ යටතේ නිර්මාණය කරන ලද සුවිශේෂී ව්‍යවස්ථාව තුළ ස්ථාපිත කරන ලද සුවිශේෂී පාලන ආයතනයක් නම් කරන්න කිව්වොත් ඔබට කියත හැකි ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය කියලා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය. හොඳයි. දැන් එතකොට අපි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය 72ට පමණක් ආවේනික ආයතනයක්. ඒ කියන්නේ එවැනි ආයතනයක් 78ත් නෑ 70 ඊට පෙර තිබ්බ සෝල්බරි ආණ්ඩුක්‍රම වලත් නෑ. සෝල්බරි ආණ්ඩුක්‍රමයේ තුල තිබ්බ අධිකරණ ප්‍රතිද පූර්වද ප්‍රතිනිරීක්ෂණය. ඔබට මතක ඇති පාර්ලිමේන්තුව පනවන නීති අහෝසි කරන්න කාට බලය තිබුණාද? අධිකරණයට බලය තිබුණා. පාර්ලිමේන්තුව පනවන නීති අහෝසි කරන්න අධිකරණයට. එහෙම ඔබට මතක ඇති 1961 අංක 1 දරන පනත සහ 61 අංක 31 දරන පනත බ්‍රිතාන්‍ය රාජාධිකරණය බලරහිත කරන්න. මත 72 අධිකරණයට එවැනි බලයක් ඇත්තේ නෑ. මේ අනුව අපිට පොඩ්ඩක් තේරෙනවා 72 අධිකරණය එච්චරම් බලගතු අධිකරණයක් වෙන්නේ නෑ කියලා. හොඳයි. අවසන් ප්‍රශ්නය මම ඔබෙන් අහනවා 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලතල බෙදීමේ සංකල්පයට ගරු කරාද බලතල සංකේන්ද්‍රගත කිරීමේ සංකල්පයට ගරු කරාද? බලතල සංකේන්ද්‍රගත කිරීමේ සංකල්පයට ගරු කරා. ජාතික රාජ්‍ය සභාව උත්තරීතර ආයතනයේද? ඔව්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවන පරිච්ඡේදයේ 5 වන වගන්තියට අනුව ජාතික රාජ්‍ය සභාව ශ්‍රී ලංකා ජනරජයේ උත්තරීතර ආයතනය කියලා කිව්වද? ජාතික රාජ්‍ය සභාව පනවන පනතක් අධිකරණයට ප්‍රශ්න කරන්න පුළුවන්ද? කිසිසේත්ම බෑ. ව්‍යවස්ථා අධිකරණය තියෙන්නේ අධිකරණ පූර්ව නිරීක්ෂණ බලයට විනා ප්‍රතිනිරීක්ෂණ බලයට නොමේ. හොඳයි දරුවනේ. අද අපි රූපවාහිනී ජාතික පාසලේ පාඩමෙන් 1972 ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථා දායකය වන ජාතික රාජ්‍ය 72 ව්‍යවස්ථාව බිහිවීමේ පසුබිම 72 ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ 72 ව්‍යවස්ථාවේ විශේෂ ව්‍යවස්ථා විධිවිධාන එපමණක් නෙමේ 72 ව්‍යවස්ථාව යටතේ ජාතික රාජ්‍ය සභාව ඒකේ සංයුතිය ඒකේ බලතල හා කාර්යයන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය පිළිබඳව අපි සාකච්ඡා කළා. 1972 ව්‍යවස්ථාව ආශ්‍රිතව ඉතිරි කරුණු ටික සාකච්ඡා කිරීම සඳහා ඉදිරි පාඩම්වලදී සාකච්ඡා කිරීමේ අරමුණෙන් අද රූපවාහිනී ජාතික පාසලේ දේශපාලන විද්‍යා පාඩම මෙතනින් අවසන් කරනවා. සුබ දවසක්.